සමාජ සංගායනා समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනේ, හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ මේ ලෝකයේ පහළ වීම ඊටාම දුර්ලභයි. ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් බුද්ධෝත්පාද කාලයක් කියන දේ ලෝකේ ඇතම් කාල පරිච්ඡේදවල කල්ප ගණනාවක් අහන්නටවත් ලැබෙන්නේ නැති දෙයක්. ඒ දෙයක් තමයි අද අපිට සම්පූර්ණ වෙලා තියෙන්නේ. මොකද ලෝකේ බුදු බව ලබනවා කියන එක ලේසියෙන් කරන්නට පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයිනේ. බොහෝ දෙනෙක් බුදු බව ප්‍රාර්ථනා කළත් ප්‍රාර්ථනා කරන තරමට මහා සත්වයින්ට හැරුණකොට බුද්ධත්වයේ සඳහා ඒ ඉලක්කයට යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ගංගාරෝහණ පූජාව දැකපු අයගෙන් බුදු බව ප්‍රාර්ථනා නොකළ එකදු කෙනෙකුවත් නැහැ කියනවා. ඉතින් ඒ බඳු ප්‍රාර්ථනා කළත් ඒ සියල්ලන්ටම ඒ මස්තක ප්‍රාප්ත කරගන්නවා කියන එක කළ හැකි දෙයක් නෙමෙයිනේ ලේසියකට. ඒ වගේ අපට බුද්ධත්වයේ සඳහා කෙනෙක් පෙරම් පුරනවා කියන එක ගැන හිතා ගන්නටවත් පුළුවන් කමක් නැත්තේ නැහැ. ධර්මයේ තුල දැක්වෙන්නේ කෙනෙක් උදැල්ලක් සහ පැසක් අරගෙන මම මේ මහ පොළව නොපොළවක් කරනවා කියලා යම්කිසි කෙනෙක් පටන් ගත්තොත් මහ පොළව පෙරලන්නට එයා යම්කිසි දවසක මේ මහ පොළව පෙරලලා අවසන් කරයි. හැබැයි කෙනෙක් මම බුදු වෙනවා කියලා පෙරම් පුරන්නට පටන් ගත්තොත් ඒක ලේසි වෙන්නේ නැහැ කියලා. මොකද ඒක ඒ තරම් අසීරු කාරණාවක්. ඒ තරම් එකම ඉලක්කයක් සඳහා අනන්ත අප්‍රමාණ කාලයක් ආත්ම භාව විශාල සංඛ්‍යාවක් පෙරම් පුරනවා කියන එක ලේසියෙන් කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා ඒක ඊටාම දුර්ලභ කාරණාවක්. ඒ වගේම තමයි මනුස්ස ජීවිතය කියන එකත් දුර්ලභ දෙයක්. කිව්වේ කන කැස් බෑව විය සිදුරෙන් අහස බලනවා වගේ කියලානේ. කරත්තේ තියෙන විය ගහේ සිදුරෙන් අවුරුදු 100කට වතාවක් මොහොත යට ඉඳලා උඩට ඇවිල්ලා එක වතාවක් අහස එක ඇහැකින් අහස බලලා යන කන කැස් බෑවෙක් හරියටම මහා මොහොතට වැටුණු අර විය ගහේ සිදුරෙන්ම උඩට ඇවිල්ලා අහස බැලුවොත් ඒක මොනතරම් අසම්භව්‍ය දෙයක්ද? ඒ කියන්නේ සිදුවිය නොහැකි දෙයක්ද ඒක? හැබැයි සිදුවිය නොහැකි තරමේ වූ දෙයක් ඒ තරම්ම දුර්ලභයි මනුස්ස ජීවිතයක් ලබා ගන්නවා කියන එක කියලා පෙන්නනවා. ඒ කියන්නේ දැන් මිනිස්සු හැටියට ඉපදුණු අපිට අපහු මිනිස්සෙක් වෙන එක ඊතරම්ම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඒක ලේසි කියනවා නෙමෙයි. නමුත් කුසල ධර්මයන් સિદ્ધ කරගන්න පුළුවන්කම තියෙනවානේ. නමුත් තේ සංගත ආත්මයක හෝ මහා නරකයකට හරි ගියොත් ඉපදුනොත් ඒ තැනක හිතන්න එපා පහසුවෙන් ආපහු අපිට මේ මනුස්ස ජීවිතයක් ආය ලබන්න පුළුවන්කම තියෙයි කියලා. කුසලයකින් හැරුණකොට මේ ලෝකෙ කවදාවත් මනුස්ස ජීවිතයක් මනුෂ්‍යාත්ම භාවයක් ලබන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඉතින් නිරේගාමී සත්වයකට ත්‍රිසංගත සත්වයකට කුසල් සිතුවිලි ඇති වෙන්නේ මොනතරම් කලාතුරකින්ද? ඒකිනුත් ඥාන සංප්‍රයුක්ත ආදී කුසල් සිත් ඇතිවන්නේ කොහොමද? හිතන්නකෝ ඒක මොනතරම් නොවිය හැකි දෙයක්ද කියලා. එබඳු කුසල චිත්තයක් කෙසේවත් ගොඩ නොනැගෙන්නට පුළුවන්කම තියෙනවා. ඇතම් සත්වයි මුළු ජීවිත කාල පරිච්ඡේදයටම එබඳු කුසල සිතුවිලි තමන්ගේ සිතේ ඇති වෙන්නේ නැතුව කාලය ගත කරනවා. එතකොට ඒ වගේ තැනකට ගියොත් ලේසි නෑනේ ආපහු එතනින් මිදෙනවා කියන එක. සමහර වෙලාවකට අපායට ගිහිල්ලා බොහෝ කාලයක් දුක් විඳලා අවශේෂ කර්ම විපාක හැටියට പ്രേත ආදී ආත්ම භාවයන් වල ඉපදිලා ඒ දුක් විඳලා
ඉන් අවශේෂ කර්ම විපාක හැටියට තිරිසංගත ලෝකෙට ආපහු වෙනවා. ආපහු සිද්ධ කරගන්නේ මහා අකුසල කර්ම. එතකොට මහා අකුසල කර්ම සිද්ධ කරගෙන ආපහු වෙන්නේ මොකද්ද? ආපහු දුගතිගාමී වෙනවා. ওই විදිහට නැවත නැවත මේ පැත්තේ ගිහිල්ලා ආපහු මිනිස්සෙක් වෙලා ඉපදුනත් ඊටාම පහත් තැන්වල නිතර අකුසල් සිදුවන තැන්වල ඒ වගේම අකුසල මානසිකාර වැඩි වෙන තැන්වල තමයි ප්‍රතිසන්දි ගන්න දුක්ඛිත තැන්වල. එතකොට ඒ වගේ තැනක ඉපදිලා මහ දුක්ඛිතව කටයුතු කරන්න පටන් අරගෙන ආය අකුසල් කරගෙන ආයෙත් අපාය යනවා. ආය සමහර වෙලාවට පෙර පිනක් හෝ මතුවෙලා මනුස්ස ජීවිතයක් ලබා ගන්නකොට අංග ප්‍රත්‍ය සහිතව එක්ක අබුද්ධෝත්පාද කාලයක්. එතකොට අබුද්ධෝත්පාද කාලයක ඉපදිලා වැඩිපුරම තියෙන අබුද්ධෝත්පාද කාලවලනේ ලෝකේ. අකුසල කර්ම සමාදන් වෙලා අකුසල ධර්ම සිද්ධ කළා මිත්‍යා දෘෂ්ටි සමාදානය කරගෙන ආපහු දුගතිගාමී වෙනවා. ඒ නිසා මනුස්ස ජීවිතයක් ලබනවා කියන එකත් එච්චරම සුළුපටු ලාභයක් නෙමෙයි, හොඳ අවස්ථාවක් නෙමෙයි, පහසුවෙන් ලැබිය හැකි. ඒ නිසා මේ අද මනුස්ස ජීවිතය කියලා අපිට ලැබිලා තියෙන මහ විශාල වාග්ය සම්පන්න අවස්ථාවක්. ඒ වගේම අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ හිතන්නට පුළුවන් මනසකුත් අපිට ලැබිලා තියෙනවා. සද්ධර්ම ශ්‍රවණය කරන්නත් ලැබිලා තියෙනවා. දැන් මිනිස්සු හැටියට කී දෙනෙක් ඉපදුනත් ඒ ඔක්කොම අකුසල් නිසා උපදින අය නෙමෙයි, කුසල් නිසා උපදින අය. ඒ කුසල් නිසා එයා ඉපදුනත් අද බණ දහම් අහන්නට පුළුවන්කම තියෙන කීයෙන් කී දෙනාටද? බණ ඇහුවත් අහන අයගෙන් නිවැරදිව තේරුම් ගන්න නිවැරදි ප්‍රතිපදාවකට යොමු වෙන්නේ කීයෙන් කී දෙනාද? ඊටාම අල්පයයි. ඉතින් ඔබට අද සතුටු වෙන්න පුළුවන්කම තියෙන අල්පයක් දෙන අතරින් ඔබත් කෙනෙක්. ඉතින් ඔබ කොච්චර අප්‍රමාදී වන්නට ඕනේද? ඔබ ප්‍රමාදීව එක මොහොතක්වත් ඉන්න සුදුසු නෑනේ. ඔබට ලැබුණු අවස්ථාව පිළිබඳව ඔබ කල්පනා කරලා බලනවා නම් ඒ නිසා මේ අවස්ථාවේ ඔබ ඊටාම අප්‍රමාදී වන්නට ඕනේ. හැම කාලෙකම ලෝකේ සුලභයි කාම සම්පත් කියන දේවල්. කාමයේ අනුව වැඩ කරනවා කියන එක හැම කාලෙකම ලෝකේ සුලභ දෙයක්. ඊට අනුරූපීව ඕන තරම් දේවල් ලෝකේ කරන්න පුළුවන්කම තියෙනවා. ඊට අනුරූපීව ඕන තරම් ලෝකේ අපි හොයාගෙන යනවා. ඒවා පස්සේ යනවා. හැබැයි ඒ දේවල් වලින් සැනසීම අපිට ලබන්න පුළුවන් කමක් නැහැනේ. අද ලෝකයේ දිහා අපි හැරිලා බලනකොට ඔබට ඒක හොඳට දකින්න පුළුවන්කම තියෙනවානේ. මිල මුදල් කොච්චර තිබ්බත් ධනවතුන් බලවතුන් මේ හැමෝම රෝගයක් ඉස්සරහා කොච්චර අසරණ වෙනවද කියලා. හිත ශක්තිමත් නොවුණු හිත වඩා නොගත්ත හැමෝම බයටපත් වෙනවා. හිත දියුණු නොකළ හැමෝම තැති ගැනීමට ලක් වෙනවා. ඒ අය බයෙන් තැති ගැනීමෙන් යුක්තව හැම මොහොතකම කටයුතු කරනවා. ඉතින් පින්නතුනේ කිසිම දෙයකින් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ ලෝකේ. ඒ නිසා යහපතක් නොවන මිල මුදල් බලය ධනය මේ දේවල් පස්සේ අපි පන්නගෙන යන්නේ නැතුව පොඩ්ඩක් නතර වෙලා ජීවිතයේ යථාර්ථය මොකද්ද කියලා ටිකක් හොයන්නට ඒ පිළිබඳව දෙයක් ගවේෂණය කරන්නට අපි ටිකක් කල්පනා කරන්නට ඕනේ. එහෙම කල්පනා නොකළොත් සිද්ධ වෙන්නේ මහා ව්‍යසනයක්, මහා විනාශයක්. ඒ නිසා මේ ව්‍යසනය සිද්ධවන්න දෙන්න එපා ඔබේ ජීවිතේට. කනෝවාමා උපජ්ජගා කියලා සරියුත්තර වහන්සේ අනුශාසනා කළේ මේ ක්ෂණය ඉක්මලා යන්න දෙන්න එපා කියලා. මේ මොහොත, මේ ක්ෂණය පාවිච්චි කළේ වචනේ මේ කනෝවාමා උපජ්ජගා මේ ක්ෂණය ඉක්මී යන්න දෙන්න එපා. සසරකට සාපේක්ෂව මේක එක ක්ෂණයක්නේ, එක මොහොතක්. මේ මොහොත ඉක්මලා ගියා කියලා කියන්නේ මේ ලාභය ආපහු ඔබට නොලැබෙන්නට පුළුවන්. මේ ලාභය ආපහු කොහෙන්වත් ඔබට නොලැබෙන්නට පුළුවන්. ඒ නිසා නිකරුණේ හැම කාලෙකම ලෝකේ සුලභ ඔබට කොහෙන් හරි අවසානෙට දුකම ගෙනල්ලා දෙන අවඩක්ම කරන දේවල් පස්සේ සාරවත්ව පන්නගෙන ගිහිල්ලා දුකෙන් කාලය ගත කරන්නේ නැතුව දුකෙන් මිදෙන්නට අවශ්‍ය ප්‍රතිපදාවක් පිළිබඳව ටිකක් හොයලා බලන්න. ඒක ඔබට ජීවිතේ වෙනසක් වෙයි. අලුතෙන් හිතන්නට මාර්ගයක් පෙන්වලා දෙයි. ලෝකේ සැපයි කියලා ඒ පැත්තේ සැප හොයාගෙන යනකොට ඔබ නතර වෙලා ජීවිතේ යථාර්ථවාදීව දකිමින්
ඔබට ලෝකේ කුලල් කා ගන්න මිනිස්සු දිහා බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. හරියට පර්වතයක් උඩට නැගපු උස් බිමකට නැගපු කෙනෙකුට පල්ලෙහා ඉන්න මිනිස්සුන්ව පේනවා වගේ, බාල මිනිස්සුන්ව පේනවා වගේ ප්‍රඥාවන්තයෙකුට බාලයන් පිළිබඳව දකින්න පුළුවන් වෙනවා. ඒ නිසා ඔබට පුළුවන් නිවහල් මනසක් හදාගන්න. ලෝකෙට වහල්කම් නොකර ජීවත් වෙන්න. තව කෙනෙකුට තව දෙයකට යටත් නොවි ඔබට නිවහල්ව ජීවත් වෙන්න. තව දෙයක් ලෝකෙ වෙනස් වෙලා යනකොට, තව දෙයක් නැති වෙලා යනකොට, වැරදි විදිහට කියලා Tamanට වචනයක් හිතෙනකොට, ඒකට අනුරූපව දුක හදාගෙන විඳින්නේ නැතුව ඔබට Taman තුළ සතුට උපද්දගෙන Tamanට ආත්ම තෘප්තියෙන් යුක්තව ජීවත් වෙන්නට පුළුවන් වටපිටාවක් මේ ධර්මයේ තුල ඔබට සකසා ගන්නට පුළුවන්කම තියෙනවා. එනිසා පින්නතුනේ ඔබ අප්‍රමාදී විය යුත්තේ ධර්මයේ තුල ඔබ ලබා ගන්න මේ සැනසීම ලබන්නට, ධර්මයේ තුල ඔබ ඇති කරගන්න ඒ උතුම් ධර්මලාභය ඔබ ජීවිතයේ සිද්ධ කරගන්නට. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බණ පද අපි යොදා ගන්නට ඕනේ. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු මග අපි අනුගමනය කරන්නට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඔබ අප්‍රමාදී වෙන්න ඔබේ ජීවිතය තුළ මේ ධර්මයේ පිළිබඳව සම්මර්ෂණය කරගන්න. අපි අද දවසේදී සාකච්ඡා කරන්නේ අනත්ත් සංඥාව පිළිබඳව. අපි පසුගිය සතියවලත් දිගින් දිගටම සාකච්ඡා කරගෙන ආවා ගිරිමානන්ද සූත්‍රයට අදාළ දහම් කරුණු. එතකොට අනිච්ච සංඥාව මුලින් කතා කරලා දස සංඥාවන්ගේ ඊට පස්සේ දැන් අනත්ත් සංඥාව පිළිබඳව සාකච්ඡා කරන්නට ඇවිල්ලා අපි අනාත්මය පිළිබඳව වඩන ආකාරය පිළිබඳව අපි මෙතනදී මෙනෙහි කරගන්නට යෙදුනේ. එතකොට ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි කියලා අනිත්‍ය ගැන අපි වෙනමම ස්කන්ධ වශයෙන් බැලුවා. රූපස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥාන රූපේ නැවත ඇස රූප කන ශබ්ද ආදී වශයෙන් බලලා ඒ වගේම අනාත්මය පිළිබඳව අපි බලනකොට අපි ඒ විෂය පරාසයෙන් අපි ආවරණය වෙන පැත්තකින් බලනවා. ඒ තමයි ඇහැ රූප අනාත්ම ධර්මයන් හැටියට, කන ශබ්ද අනාත්ම ධර්මයන් හැටියට, ආධ්‍යාත්මික සහ බාහිර ආයතනයන්හි අනත්ත් සංඥාව වඩනවා කියන තැන. එතකොට ආධ්‍යාත්මික සහ බාහිර ආයතනයන්හි අනත්තානුපස්සීව වාසය කරනවා කියනකොට, අනාත්මය අනුව බලමින් වාසය කරනවා කියනකොට අන්න ඒ බලන ක්‍රමවේදයේ පිළිබඳව තමයි අපි මෙතනදී කතා කරන්නේ. අපි ඒකෙදි පසුගිය දේශනාව තුළ කතා කළා තුච්ඡ සංඛාර සමනුපස්සනා වශයෙන් කියලා. සංස්කාරයන්ගේ ඇති තුච්ඡ ස්වභාවය, සංස්කාරයන්ගේ ඇති පහත් ස්වභාවය පිළිබඳව අපි කොහොමද මානසිකාරය කරන්නේ කියන එක ගැන අපි වැඩිදුරට එතනදී කතා කළා. ඒතකොට සංස්කාරයන් කියන දේවල් මොනතරම් සුළු කාලයක් පැවත නැතිව යන දේවල්ද අපි වටිනකමක් ආරෝපණය කරලා ඒ මත දුක හදාගෙන ජීවත් වෙන්නේ කියන එක ප්‍රධාන වශයෙන්ම එතනදී අපි කතා කළා. අද අපිට තියෙනවා ඒ අනත්ත් සංඥාවම වඩන ආකාරය ගැන තවත් පරයයකින් කතා කරන්නට. අපි මේ අනත්ත් සංඥාව පිළිබඳව වැඩිදුර විමර්ශනය කරගන්නකොට අර අනිත්‍ය සංඥාව පිළිබඳව විභාග කිරීමේදී අනිච්ච සංඥා සූත්‍රය අරගෙන කතා කළා වගේ අනත්ත් සංඥාව පිළිබඳව අපි කතා කරනකොට සාකච්ඡා කිරීමේදී අපි යොදාගත් උද්ෘතය බවට පත්ුනේ මොග්ගරාජ සූත්‍රය සහ මොග්ගරාජ සූත්‍ර නිර්දේශය. එතකොට එතනදී අපිට දකින්නට පුළුවන්කම තියෙනවා චහාකාරේහි ශුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛති, ආකාර 6කින් ලෝකය ශුන්‍ය වශයෙන් දකින බවක් තියෙනවා. දැන් අපි කතා කළා කලින් ආකාර දෙකක් පිළිබඳව. ඒ තමයි තුච්ඡ සංඛාර සමනුපස්සනා වශයෙන් කියන එකත්, අවශ්‍ය පවත්ත සලක්කනා වශයෙන් කියන එකත්. දැන් මෙතනදී කියනවා අපිච්ච චහාකාරේහි ශුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛති, නැවතද තවත් 6 ආකාරයකින් ලෝකයේ ශුන්‍ය වශයෙන් දකිනවා. නැවත 6 ආකාරයකින්. එතකොට නැවත 6 ආකාරයකින් ලෝකයේ ශුන්‍ය වශයෙන් දකිනකොට මොනවද ඒ 6 ආකාරය? චක්ඛුං ශුන්‍යං. ඇහැ කියන එක ශූන්‍යයි. ඇහැ කියන එක ශූන්‍යයි. ඇහැ කියන එක ශූන්‍ය වෙන්නේ මොන වගේන්ද?
අත්තේනවා ආත්මයෙන් ශූන්‍යයි. අත්තනේනවා ආත්මනීය දෙයින් ශූන්‍යයි. නිච්චේනවා නිත්‍ය භවෙන් ශූන්‍යයි. ද්වේනවා ධ්‍රුව භවෙන් ශූන්‍යයි. ඒ වගේම සස්සතේන සාස්වත භවෙන් ශූන්‍යයි. අවිපරිණාම ධම්මේනවා අවිපරිණාම ධර්මයන්ගෙන් ශූන්‍යයි. රූපේ ශූන්‍යයි මේ කියපු 6 ආකාරයටම. එතකොට ආත්ම භවෙන් ආත්මනීය භවෙන් ශුන්‍යයි. ආත්ම කියලා කියන්නේ ආත්මය ගැන අපි කතා කළා. මේ එක දිගට මේ විඳින හෝ රූපය ඇසුරු කරගත්ත හෝ හඳුනන හෝ හිතන දැනගන්න කෙනෙක් එක දිගට ඉන්නවා. එක දිගට පවතිනවා. නොවෙනස්ව මේ කෙනා තමයි මේ ලෝකෙ විඳ මේ යන්නේ. ලෝකෙ ඇසුරු කර යන්නේ කියලා අපිට යම් දැක්මක් තියෙනවා නම් මෙන්න මේ දැක්මට කිව්ව මොකක් කියලාද? ආත්මයි කියලා. එතකොට දැන් ලෝකේ දිහා බලන්නට කියනවා ශූන්‍ය වශයෙන් දකිනකොට කොහොමද මේක මේ විදිහට ආත්මයක් පවතින දෙයක් නෙමෙයි කියලා. අපි පසුගිය දේශනාව තුළිනුත් මේ පිළිබඳව අපි වැඩිදුර විග්‍රහ කරගන්නට යෙදුණා. මේක ශූන්‍ය දෙයක් හැටියට දකින්න කොහොමද ශූන්‍ය දෙයක් හැටියට දකින්නේ? ශූන්‍ය දෙයක් හැටියට දැක්ක යුතු වෙනවා චක්කුං ශුඤ්ඤං අත්තේන. ආත්ම වශයෙන් ශුඤ්ඤයි. ඇස කියන එක ශුන්‍යයි ආත්ම වශයෙන්. එතකොට ආත්ම වශයෙන් ශුන්‍යයි කියනකොට ඇහැ පිළිබඳව අපිට සම්පූර්ණ නුවණක් තියෙන්නට ඕනේ. ඒ වගේම රූපේ ශුන්‍යයි ආත්ම වශයෙන්. රූපේ කියන එක ශුන්‍ය දෙයක් ආත්ම වශයෙන් නොදකිය යුතු දෙයක්. කන සද්ද ආදී මේ දේවල් ආත්ම වශයෙන් නොදකිය යුතු දේවල්. ඒකට කියනවා ශුන්‍යයි කියලා. එතකොට මෙන්න මේ ආත්ම වශයෙන් ශුන්‍යයි කියනකොට මේවා ඇතුලේ ආත්ම පවතින්නේ නැහැ කියලා කියන්නේ. ආත්ම වශයෙන් මේ දේවල් හිස් කියන එක කියන්නේ. දැන් ඇහැ කියලා කියන්නේ චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතානං උපාදාය රූපං. සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්නා උපාදාය රූපයක්. එතන තියෙන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ හැමතරටම පොදු වෙන ස්වභාවයක්. ඒ තමයි ප්‍රසාද උපවත් බව කියන එක. එතකොට මේ හැමතැනක්ම සතර මහා ධාතු ඇසුරු කරගෙනනේ පවතින්නේ. සතර මහා ධාතු ඇසුරු කරගත්ත උපවත් බවක් තියෙනවා, ප්‍රසාදවත් බවක් තියෙනවා. එතකොට අන්න ඒ සතර මහා ධාතුව ඇසුරු කරගත්ත බව නිසා ඒකට කියනවා උපාදාය රූපයක් කියලා. උපාදාය කියලා කියන්නේ මොකද්ද? මං නිස්සාය මං උපාදාය කියලා කියන්නේ මම නිසා. එතකොට මම ඇසුරු කරගෙන කියලා. එතකොට මේකෙන්ද කියන්නේ චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය. එතකොට සතර මහා ධාතුව සතර මහා ධාතුව ඇසුරු කරගත්ත නැතිනම් සතර මහා ධාතුව නිසා පවත්නා රූපයක්. તો දැන් මේ රූපේ පවතින්නේ සතර මහා ධාතුව නිසා. සතර මහා ධාතුව ඇසුරු කරගෙන මේ රූපේ පවතින්නේ. සතර මහා ධාතුව නිසා සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතින රූපයක් තමයි ප්‍රසාද රූපය කියලා කියන්නේ. චක්කු ප්‍රසාදය කියලා කියන්නේ. ඒකට තමයි අපි ඇහැ කියලා කියන්නේ. දැන් ඔය ඇහැ පනවන්නේ රූපය ඇති කල්හි සහ සිත එතනට යොමු කල්හි කියන මේ ටික ඇතිකොට තමයි ඇහැ ගැන කතා කරන්නේ, දැනුමක් ගොඩ නැගෙන්නේ. එහෙම නැතිනම් ඇහැ පිළිබඳව කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඇහැ විතරක් තනියම තියනවා එහෙම ඇහැ විතරක් වෙනම තියෙන දෙයක් එහෙම නෙමෙයි. ඒක වෙනම දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා තමයි මේ ඇහැ කියන එක පිළිබඳව මේ විදිහට අර්ථකථනය කරන්නට යෙදෙන්නේ. එතකොට අපිට පේනවා ඇහැ හැම වෙලාවකදීම මෙන්න මේ විදිහට ආත්මයක් කියලා පනවන්න දෙයකින් යුක්ත දෙයක් නෙමෙයි. සතර මහා ධාතුවේ තියෙන පඨවි ධාතු ආත්මය නෙමෙයි, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන ඒවා ආත්මය නෙමෙයි. ඒ වගේම ඇහැ කියන එකට අදාළ වන ප්‍රසාද රූප ටික තියෙනවා නම් වර්ණ ගන්ධ රස ඕජා ආදී යම්කිසි රූප කලාප සංතතියක් තියෙනවා නම් උපාදාය රූප විදියට ප්‍රසාද රූපයක් තියෙනවා නම් මේ ප්‍රසාද රූප එකක්වත් ආත්මයකුත් නෙමෙයි. මොකද ඒ දේවල් හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්ම.
එතකොට මෙන්න මේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මතා ටිකකට කවදාවත් ආත්මයක් කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකයි දැන් චක්කුම් ශුන්‍යං කියලා කිව්වේ ඇස කියන එක ශූන්‍යයි කියලා කිව්වේ මොකකින්ද? අත්තේන ආත්ම වශයෙන් කල්පනා කරනකොට. ආත්ම වශයෙන් ඇස ශුන්‍ය දෙයක්. ආත්ම වශයෙන් එතන ගන්න දෙයක් කිසිම දෙයක් ඇත්තේ නැහැ. ඒ වගේම තමයි රූපය ශුන්‍යයිනේ ඇස ශුන්‍යයි කියනකොට ඒ ඇස හා සමගාමීවම රූපේ පේන බව තියෙනවා නම් ඒ රූපයත් හටගෙන නිරුද්ධ වෙන දෙයක් නම් ඇස නැති වෙලා ගියපු කල් නැති වෙන කල්ලි රූපේ තියෙන්න පුළුවන් කමක් නැහැ රූපයත් නැති වෙලා යනවා. එතකොට ඒකට කියනවා එහෙනම් රූපයත් ආත්ම වශයෙන් නොගත යුතු දෙයක්. එතකොට එහෙනම් හිත පැවතුනේ මේ රූපය අසුරු කරගෙනනේ. එතකොට මේ රූපය නැති වෙනකොට මේ හිත විතරක් වෙනම නිට්ටයව තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑනේ. හිතත් ඒ මොහොතේද බිඳී යනවා. අන්න එතකොට කියනවා රූපයත් අනිත්‍යයි කියලා. එතකොට රූපය කියන දේ දකිනකොට අපිට මේ විදිහට ආත්ම වශයෙන් දකින්නට පුළුවන් කමක් නැති බව අපිට තේරෙනවා. ඒ මොහොතට බිඳී යන ස්වභාවයක් තියෙන නිසා. ඒ නිසා තමයි ඒක ශුන්‍යයි ආත්ම වශයෙන් ශුන්‍යයි. අත්නීයනවා කියලා කිව්වේ ආත්ම නීය ලෙස. ඒ කියන්නේ මේක ඇතුලේ ආත්මය කියලා එකක් වෙනම තියෙනවා. ඒ ආත්මයට ඇහැ කියන එක අයිති එක කොටසක් විතරයි. මේ ඉන්න මගේ එක කොටසක් විතරයි ඇහැ කියලා කියන්නේ. එතකොට මේ ඇහැ කියන්නේ ආත්මය නෙමෙයි. නමුත් ඇහැ කියන එක ආත්මනීය දෙයක්. ආත්මයකට අයිති දෙයක් හැටියට කෙනෙක් කල්පනා කරනවා. එතකොට එන්නේ ඒ ආත්මනීයකම තියනවා නම් ඒ ආත්මනීයකම ආත්මනීය ගතිය කියන එක වැරදි දෙයක්. ඇහැ කියන එක ඒ විදිහට ආත්ම වශයෙන් ඇසුරු කරන්නට පුළුවන් කමකුත් නැහැ. ආත්මයකට අයිති දෙයක් විදිහට දෙයක් ඒකේ තියනවා කියන දෙයක් වෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ ආත්මනීය ලක්ෂණයක් හෝ ආත්මනීය ගතියක් එතන ඇත්තේ නැහැ. ඒ නිසා අපිට මෙතනදී තියෙන හොඳ කාරණාවක් දකින්න. ඇහැ කියන එක ආත්ම වශයෙන් උත් නොගත යුතුයි. එතකොට දැන් මේ අනිත් ඒ වගේනුත් ගොඩ නැගුණු ආත්මයකට අයිති කොටසකුත් නෙමෙයි කියලා අපිට කියනවා. එතකොට ඇහැ පිළිබඳව මෙන්න මේ විදිහට මේ ආකාරයන්ගෙන් සම්මර්ෂණය කළ යුතුයි කියලා කියනවා. ඒ විදිහටම කන පිළිබඳව සම්මර්ෂණය කළ යුතුයි. මුලින් කිව්වා මේ ස්පර්ශ ආයතන පහේම ස්වභාවය තමයි සතර මහා ධාතුව සහ සතර මහා ධාතුව ඇසුරු කරගත්ත ප්‍රසාදවත් බව කියන එක. අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ ලක්ෂණයන්ගෙන් උපන්න දෙයක් කියන එක. එතකොට මෙන්න මේ කන කියන සෝත ප්‍රසාදය නිසා තමයි ශබ්දේ පෙනෙන්නේ. ශබ්දය ඇති කල්ලි තමයි සෝත ප්‍රසාදය ඇති බවට පෙනෙන්නේ. මේකට හිත යොමු කල්ලි තමයි මේක දැනගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ තුන්දෙනාගේ එකතුව නිසායි ඇහෙනවා කියන ප්‍රතිඵලය සිද්ධ වෙන්නේ. මේ එකක්වත් නැතිව මේ එකක් හෝ අයින් වෙලා අනිත් දෙකක් විතරක් තිබිලා කොයි වෙලාවකවත් ඇහෙනවා කියන දේ වෙන්නේ නැහැ. කන තිබිලා කන පිළිබඳව යමුණු මනසක් තිබුණාට සද්දයක් ගැටුන් නැති වුණොත් දැනගන්න වෙන්නේ නැහැ. ශබ්දයේ තිබිලා ඒක ගෝචර කරගන්න පුළුවන් විදිහේ කනක් නොතිබුණොත් දැනගන්න පුළුවන් වෙන්නේ නැහැ හිතක් තිබුණා කියලා. ඒ වගේම හිතක් තිබුණොත් අපිට කිසිම විදිහකින් අනිත් දෙකම නැත්තම් දැනගන්න පුළුවන්කම නැත්තේ නෑ. ඒ වගේම අනිත් දෙකම තිබුණත් එතෙන්ට යොමු මනසක් නැත්තම් දැනගන්න පුළුවන් කමක් ඒත් නැහැ. එතකොට අපි ශබ්ද අහනවා කියන එක ඇතුලේ තියෙනවනේ මේ කාරණා තුනක එකතුවක් නිසා සුතේ කියන දේ ගොඩ නැගිලා තියෙන කියන එක. එතකොට දැන් ඕක ඇතුලේ එක ආත්මවත් දෙයක් ඇත්තේ නැහැ. ඇයි මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නැති වෙනවා නම් ඒක ශබ්දේ නැති වෙනකොට කන නැති වෙනවා නම් කන නැති වෙනකොට ශබ්දේ නැති වෙනවා නම් මේ දෙක ඒ මොහොතේ නැති වෙලා යන දෙයක් නම් එතන ආත්මවත් දේවල් තියනවා කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ඒකට කියනවා ආත්මවත් බවක් නෑ කන පැත්තෙන් ගත්තාම. ඒ විතරක් නෙමෙයි ආත්මනීයත් නෑ කන කියන එක. ඒ කියන්නේ ආත්මය කියන එක වෙනම තියෙනවා. හැබැයි වෙනම තියෙන ආත්මෙට අයිති කොටසක් තමයි කන කියලා සෝතේ කියලා කියන්නේ. අන්න එහෙම කියන්න පුළුවන් කමකුත් නැහැ. ආත්මනීය ගතියකුත් මේ කන පැත්තේ ඇත්තේ නැහැ. ඒක අපි හොඳට තේරුම් ගන්නට අවශ්‍යයි. ආත්මනීය ගතියකුත් කන කියන එක පැත්තේ ඇත්තේ නැහැ කියන එක.
එතකොට ආත්මනීයකමකුත් කන පැත්තේ නැහැ කියලා දකිනකොට ආත්මයකුත් නැහැ කියලා අපිට දකිනකොට මේ දෙක අතර තුර අපිට තියෙනවා හොඳ දැනුමක් හොඳ දැක්මක් ගොඩ නැගෙනවා මේ පුද්ගල සංඥාවන්ගෙන් ඇසුරු කළ යුතු දෙයක් ඇසුරු කළ හැකි දෙයක් මේක ඇතුලේ නැහැ කියන එක පිළිබඳව. එතකොට අත්තේනවා අත්තනියේනවා ආත්ම වශයෙන් හෝ ආත්මනීය වශයෙන් මෙහි පවතින්නේ හුදු ශුන්‍යතාවයක් කියන එක අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අත්තේනවා අත්තනියේනවා. ඒ විදිහටම තමයි නාසය කියලා කියන්නේ ආත්ම වශයෙන් හෝ ආත්මනීය වශයෙන් පනවන්න දෙයක් නැහැ. මොකද නාසය කියන එකෙත් තියෙන්නේ ගන්ධයත් හිතත් ආවට පස්සේ හේතු ටික ඇති කල්ලි විඳීම පෙනුණා. හේතු ටික නැති වෙනකොට විඳීම කියන දේ නැති වෙලා ගියා. එතකොට ඕක ඇතුලේ තිබුණේ නැහැ ආත්මික කොටස් තිබ්බේ නැහැ. එතකොට ඕක ඇතුලේ තිබ්බේ නැහැ ආත්මයකට අයිති වෙනම කොටසක් තිබ්බේ නැහැ. එතකොට අපිට එතන තියෙන හේතුඵල ධමයක් විදියට දැක්ක මිසක එතන ආත්ම හෝ ආත්මනීය වස්තු තිබුණේ නැහැ. දැන් ආත්ම නම් ඒකේ පැවැත්මක් තියෙනවා ධ්‍රුව සංඛ්‍යාත දෙයක්. කියන්නේ ගන්ධය පිළිබඳව ඔබට ආත්ම සංකල්පනාවක් තියෙනවා නම් ඔබට අවශ්‍ය සුගන්ධවත් බව විතරක් ඔබට තියාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒක නැති නොවි තියාගන්න පුළුවන්කම තියෙන. හැබැයි ඔබට එහෙම කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නාසය පිළිබඳව තියෙනවා නම් ඔබට අවශ්‍ය දේවල් විතරක් ආග්‍රහණය කරමින් ගායනය කරමින් ඔබට පුළුවන්කම තියෙනවා අනවශ්‍ය දේවල් එහෙම නොකර ඉන්න. නමුත් එහෙට පුළුවන් කමක් ඔබට ඇත්තේ නෑ. ඒක නිසා ඒ දේවල් වලට කියනවා අපි අනාත්ම ලක්ෂණයක් එතන තියෙන කියලා. ඒවා තම වශයෙන්හි තියෙන දේවල් එහෙම නෙමෙයි කියලා. එතකොට ඒකේ තියෙන ලක්ෂණය තමයි ආත්මවත් ලක්ෂණයක් නැතිකම. එතකොට ආත්මවත් ලක්ෂණයක් නැහැ විතරක් නෙමෙයි. එතන ඇත්තේ නැහැ ආත්මනීය දෙයක්. ආත්මනීයයි කියලා කිව්වේ ආත්ම වශයෙන් වෙනම ඒකේ හැසිරෙන්න පුළුවන් ආත්ම වශයෙන් ඒකේ අසුරු කළ හැකි දේවල් තියෙනවා කියලා. එහෙම දෙයක්වත් එතන පනවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ආත්මනීය දේවලුත් ඒක ඇතුලේ නැහැ. ආත්ම නැහැ ආත්මනීය දේවල් නැහැ. ඒ විදිහටමයි දිව ඇතුලේ අපි ගත්තාම ජීවහාව රසය ඇති කල්හි දිව කියන දේ ප්‍රකට වෙන්නේ. දිව කියලා කියන්නේ අපිට ඔය තියෙන රූපේට නෙමෙයිනේ. පේන දේ හෝ අතින් ඇල්ලුවාම දැනෙන එක නෙමෙයි දිව කියලා කියන්නේ. ඒක අපිට පොට්ටබ්බේට දැනෙන දෙයක් නේ ඒක. දිව කියලා කියන්නේ රසය දැනගන්න ප්‍රසාද රූපේට. නැතිනම් ওই රූපෙකින් පේන දෙයට නෙමෙයි. එතකොට ඒ දිව කියලා කියන ඒ ප්‍රසාදවත් ගතියට දැනගන්න පුළුවන්කම තියෙන රසය විතරයි. ලුණු රස, තිත්ත රස, පැණි රස මේ එක එක විදිහට රසය පිළිබඳව දැනගන්න පුළුවන්කම තියෙන જીවහා ප්‍රසාදයට. අන්න එතනදිත් අපිට මේ දැන් දිවට රසයක් ගැටුණත් මේ එකක් එකක්වත් නැතුව එකක් එකක් පවත්වන්න පුළුවන් කමක් නැත්තේ නෑනේ. එතකොට එතන හිත යොමු වුණාම මේ තුන් දෙනෙකුගේ එකතුව නිසා හටගන්න දෙයක් තමයි පවතින්නේ. එතකොට රසය කියලා දෙයක් ලෝකේ වෙනම තියනව නෙමෙයි. දිව යම් විදිහකට තියෙන්නේ ඒ විදිහට රසය පිළිබඳව දැනගන්න පුළුවන්කම තියෙනවා. දිව වෙනස් වුණොත් රස වෙනස් වෙනවා. එතකොට අපි රස තියෙන්නේ රූපේ කියලා ඇඟිල්ල දික් කළාට ඇත්තටම රසය හදලා දීලා තියෙන්නේ රූපේ පැත්තෙන් විතරක් නෙමෙයි. දිව පවතිනකොට අපිට රස කියන දේ දිවට ස්පර්ශ වීමත් එක්කයි රස රූපේ පැවැත්ම තියෙන්නේ. ඒක එළියේ තියෙන දෙයකට අයිති දෙයක් නෙමෙයි. දිවට ස්පර්ශ වෙනකොට දැනෙන දෙයක් රස රූපය කියන එක. එතකොට අන්න ඒ රසය කියන එක අපිට මේ දිව ඇතිකල්හි රසය ඇතිකල්හි දිව කියන එක සහ ඒකට යොමු වූ මනසක් තියෙනකොට මේ තුන් දෙනාගේ එකතුව නිසා අපිට පෙනෙනවා මේකේ රස විඳීම කියන දේ. එතකොට දැන් මේකත් අපිට ඕන විදිහට පවත්වා ගන්නට පුළුවන් කමක් නැති නිසා අපි කියනවා මේකේ ආත්ම ගතියක් නැහැ කියලා. ආත්ම ගතියක් ආත්ම ලක්ෂණයක් මෙතන දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම මේක ඇතුලේ ඇත්තේ නැහැ ආත්මනීය ගතියක්. ඒ කියන්නේ ආත්මනීයයි කියලා කියන්නේ ආත්මයකට අයිති කියලා පෙන්වන්න පුළුවන් ගතියක්. එහෙම එකකුත් මේක ඇතුලේ නැහැ. ආත්මයකට අයිති කොටසුත් මේක ඇස්සේ තියනවා කියලා එකක් වෙන්නේ නැහැ. නිසා ආත්මයක් නැහැ. ආත්මනීය දේවලුත් මේක ඇතුලේ නැහැ. ඒකට මෙන්න මේ විදිහටම කයත් ස්පර්ශයත් එහෙමයි. දැන් කයට දැනගන්න පුළුවන්කම තියෙන්නේ ස්පර්ශයක් විතරයි. කයට දැනගන්න වෙන දේවල් දැනගන්න පුළුවන් කමක් නැහැනේ. කෝට්ටක් අරගෙන ගැහුවොත් එහෙම දැනෙන්නේ කෝට්ටද? එහෙම නැතිනම් ස්පර්ශයේද?
අපිට දැනෙන්නේ ස්පර්ශය. අන්න ඒකට තමයි පොට්ටබ්බ කියලා කියන්නේ. එතකොට ඒකේ ස්පර්ශය දැනෙනවා මිසක එතනකට කෝට්ට නෙමෙයි අපිට දැනෙන්නේ. අපිට යමක් ස්පර්ශ වුණාම දැනෙන්නේ ස්පර්ශය මිසක වෙනත් දෙයක් නෙමෙයි අපිට දැනෙන්නේ. එතකොට මේ පොට්ටබ්බේට වෙන රූප තිබ්බේ නැහැ. ඒක ස්පර්ශ මාත්‍රයක් විතරයි. ස්පර්ශය කියන දේ කාය ප්‍රසාදයට අනුරූපව දැනෙන දෙයක්. ඒක දැනගන්න පුළුවන් කමක් නැහැ. එතෙන්ට හිත යොමුනේ නැත්තම් හිත යොමු වෙන්නත් අවශ්‍යයි. මේ තුන්දෙනාගේ එකතුව නිසායි ඇති වෙන්නේ. එතකොට ඒක සත්වයක් පුද්ගලයෙක් කියලා කෙනෙකුට ඕන විදිහට පවත්වා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතන ස්පර්ශය Tamanට ඕන විදිහට තියාගැනීමේ හැකියාවක් කාටවත් ඇත්තේ නැහැ. ඒ වගේම එතනදී පුළුවන් කමක් ඇත්තේ නැහැ Tamanට අවශ්‍ය විදිහට පවත්වා ගන්න හෝ Tamanට අයිති කොටසක් විදිහට ඒක දකින්න. ඒකට අපි කියව ආත්මනීය කියලා. ඒ කියන්නේ දැන් ආත්මය කියන එක වෙනම තියනවා. ඒ ආත්මයට අයිති මේ කය කියන එක. ආත්මයට අයිති පොට්ටබ්බේ කියන එක කියලාවත් කොටසක් වෙනම ආත්මයේ තියෙන එකකට අයිති දෙයක් හැටියට මේක දකින්න පුළුවන් කමකුත් නැහැ. ඒකයි මේ ශුන්‍යං කියලා කිව්වේ. ශූන්‍යයි කියලා කිව්වේ අත්තේනවා අත්තනියේනවා. ආත්ම වශයෙන් හෝ ආත්මනීය වශයෙන් මේක ශූන්‍යයි. එතකොට දැන් අපිට පේනවා තව අපි කාරණාවෙන් බැහැරව යමක් බැලුවොත් එහෙම මේ ශුන්්‍යතාවය කියලා කතා කරන්නේ මොකක්ද කියන එක. ශුන්්‍යතාවය කියලා මේ කතා කරන්නේ මේ ශාසනයේ මේ ශුන්්‍යතාවය කියලා කියන්නේ බාහිර වස්තුන්ගෙන් ශුන්‍යයි කියන එක හරියි මොකක්වත්ම නැහැ කියලා අර නත්තිකින්චි කියලා ආකින්චඤ්ඤායතනෙ පිළිබඳව කතා කරනකොට කියන්නේ කිසිවක්ම නැහැයි කියලා දැනගෙන නත්තිකින්චීති කියලා වඩලා කෙනෙක් ආකින්චඤ්ඤායතන උපදව ගන්නවා කියලා. අන්නේ ආකින්චඤ්ඤායතනෙ උපදවා ගැනීමකුත් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ මොකද්ද? මේ සත්පුද්ගල ආත්ම භවෙන් ශුන්‍යයි. නැතිනම් අත්තේනවා අත්තනියේනවා. ආත්ම වශයෙන් හෝ ආත්මනීය වශයෙන් හෝ ශුන්‍යයි. හිස්. ඒක තමයි ශුන්‍යතාවය කියලා දකින්නේ. එතකොට ඒ ශුන්‍යතාවයේ පේන්නේ මොකකින්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම මේ දේවල් තමයි පේන්නේ ශුන්‍යයි කියලා. මේ දේවල් මේ විදිහට ශුන්‍යයි කියලා දකිනකොට පින්නතුණි ඒ ශුන්‍යතාවයට අනුරූපව හොඳට අවබෝධ කරගන්නට පුළුවන්කම තියනවා කෙනෙකුට. පවතින දෙයක් කිසිම විදිහකින් ලෝකයේ තුල පණවන්න පුළුවන් කමක් නැහැ නේද කියන නුවණ. ඒ කියන්නේ කෙනෙකුට හෝ කෙනෙකුට අයත් දේවල් නැහැ නේද කියන ලෝකයම ශූන්‍ය වශයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ආත්ම හෝ ආත්මනීය වශයෙන් හිස්සන හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියන හේතු නිසා හටගන්න හේතු බිඳීමෙන් බිඳී යන දෙයක් හැටියට ලෝකේ දකින්නට පුළුවන්කම තියෙනවා. ඒකයි අත්තේනවා අත්තනියේනවා කියලා කිව්වේ. ආත්ම වශයෙන් හෝ ආත්මනීය වශයෙන් මේක ශුන්‍යයි කියලා කිව්වේ. ඒ වගේම අපි මේ හය ආකාරයකට දකින්න එක පිළිබඳව කතා කරනකොට අනිත් එක තමයි කතා කළේ දැන් ශුන්‍යයි ආත්ම වශයෙන් ශුන්‍යයි ආත්මනීය වශයෙන් ශුන්‍යයි නිට්ටය වශයෙන්. එතකොට නිච්චේන කියලා අපි ඒකට කිව්වා. නිට්ටය වශයෙන් ශුන්‍යයි. එතකොට නිට්ටය වශයෙන් ශුන්‍යයි කියලා කියන්නේ මේක කිසිව පවතින දෙයක් නැහැ. මොකද්ද පවතින දෙයක් නැහැ කියලා කියන්නේ? ඇස පවතින දෙයක් නෙමෙයි. එතකොට ඇස පවතින දෙයක් නෙවෙයි කියලා කියනකොට මෙතනදී අනිත්‍යයි කියන වචනය ඊට වඩා නොපවතින දෙයක් කියනවට වඩා වෙනස් ගැඹුරු අර්ථයක් මෙතනදී දක්වනවා. දැන් මේක ඇතුලේ අපිට කාරණා කීපයක් දකින්න පුළුවන්කම තියෙනවා. අපි ඒ ටිකත් එක්කම කතා කළොත් දැන් දුවේනවා. දුව වශයෙන් හෝ සස්සතේනවා කියලා කියනවා. සාස්වත වශයෙන් හෝ කියලා. දුව වශයෙන් හෝ සාස්වත වශයෙන් හෝ. දුව කියලා කියන්නේ ධ්‍රුව වශයෙන් නොවෙනස්ව තියනවා කියන එක වශයෙන්. සස්සතේන කියලා කියනවා ශාස්වත වශයෙන් බාහිර පවතිනවායයි ගන්න ලක්ෂණය විදියට. නැතිනම් මේ ලෝකෙ තියනවා කියලා ඇති බවට ගන්න දේ විදිහට. එහෙම නැතිනම් මේ පැවැත්මක් විදිහට පවතිනවා කියන එක. ඇතැම් වෙලාවකට ඒක මරණයත් සමග හෝ මරණින් මත්තේ හෝ මේ විදිහට දිගින් දිගටම යන දෙයක් හැටියට දකින්නකම.
ඒ කියන්නේ මේ ජීවිතේදිත් ඇස් තියෙනවා, ඊළඟ ජීවිතේදිත් ඇස් තියෙනවා. මේ දකින්න ලෝකය සහ දැක්කින දේ සහ දකින්න පුළුවන් ලෝකය පවතින දෙයක් හැටියට කල්පනා කරනවා. එතකොට දැන් මෙතන නිත්‍ය වශයෙන් දකිනවා, ඒ වගේම ධ්‍රුව වශයෙන් දකිනවා. එතකොට මෙතනදී සාස්වත වශයෙන් දකිනවා. කාරණා තුනක් කියනවා. දැන් නිත්‍ය වශයෙන් ශුන්‍යයි, ධ්‍රුව වශයෙන් ශුන්‍යයි, සාස්වත වශයෙන් ශුන්‍යයි. තුනයි. එතකොට දැන් මේකේ සංකල්පය අපිට ගත්තොත් අපිට තියෙනවා පැවැත්මක් විදිහට නිත්‍ය වශයෙන් තියෙනවා, ධ්‍රුව වශයෙන් පවතිනවා, සාස්වත වශයෙන් පවතිනවා කියලා. එතකොට නිත්‍ය වශයෙන් කියලා කියනකොට ඒක උදය දන්නෙත් නැහැ, වැය දන්නෙත් නැහැ. අපි අනිත්‍ය සංඥාව කතා කරපු නිසා දැන් ඔබට අනිත්‍ය පිළිබඳව ගැඹුරු අවබෝධයක් තියෙන්නට අවශ්‍යයි. අනිත්‍ය පිළිබඳව අපි කතා කරනකොට අපි කතා කළේ මොකද්ද? සමුදය සහ වැය පිළිබඳව. ඉති රූපං, ඉති රූපස්ස සමුදය, ඉති රූපස්ස අත්ංගම. මේ තමයි රූපය, මේ තමයි රූපේ හට ගැනීම, මේ තමයි රූපේ වැය වීම කියලා අපි කතා කළේ. ඒක තමයි අනිත්‍යතාවය කියලා කිව්වේ. එතකොට නිට්ටයයි කියලා කියන්නේ අනිත්‍යයි කියලා දකින්න එකට වඩා වෙනස් ගියපු දෙයක් නේ. ඒක කියනවා විපල්ලාස කියලා. හිතේ පෙරළුණු සංඥාවක්. එතකොට හිතේ පෙරළුණු සංඥාවක් කියලා කියන්නේ අර අනිත්‍යයි කියලා දැකවින දෙයට වඩා අපිට වෙනස්ව ගිහිලා තියෙන. එහෙනම් ඒ මොකද්ද තියෙන්නේ? සමුදය දන්නේ නැහැ, වැයවීම දන්නේ නැහැ. ඒක තමයි නිට්ටයයි කියන එකේ ස්වභාවය. සමුදය දන්නේ නැහැ, වැයවීම දන්නේ නැහැ. සමුදය දන්නේත් නැත්නම් වැයවීම දන්නේත් නැත්නම් අන්න එතනදී තමයි ධ්‍රුවය ගොඩ නැගෙන්නේ. ධ්‍රුවය කියලා කියන්නේ එතකොට ධ්‍රුවතාවය කියලා කියනවා මෙතනදී නොවෙනස්ව සිටිනවා කියන එක. මහා පර්වතයක් තිබ්බහම මේක හෙලවෙන්නේ නැතුව තියනවා වගේ මේකේ නොවෙනස්ව තියෙන එක දිගට. ඒක තමයි ධ්‍රුව කියලා කියන්නේ. එතකොට ඒ ධ්‍රුව විතරක් නෙමෙයි මෙතනදී තියෙන අනිත් එකක් ඒ තමයි සස්සතයි කියලා. එතකොට ශාස්ත්‍ර වශයෙන්ුත් තියෙනවා. එතකොට මෙන්න මේ ශාස්ත්‍ර වශයෙන්ුත් යම්කිසි දෙයක් පවතිනවා නම් ලෝකයේ තුල මේ හැම දෙයක්ම එතකොට මේ ජීවිතයේදී සාංශාරික විදිහටත් ලෝකයේ පැවැත්ම පිළිබඳව එයා කල්පනා කරනවා සහ ඒ ලෝකයේ ගෝචර කරගන්න දේ පිළිබඳව ගෝචර කරගන්න ආයතන පිළිබඳව එයා කල්පනා කරනවා. එතකොට ඇහැ කියන එක ස්ථාවරව තියෙන දෙයක් නෙමෙයි, ස්ථාවරව ඇති බවින් ශුන්‍යයි කියන එකයි මේ කියන්නේ. එතකොට අනිත්‍යයි කියලා කියන්නේ ඇහැ කියන එක හේතු නිසා සකස් වෙච්ච දෙයක් කියන එක. එතකොට නිට්ටය බවින් ශුන්‍යයි කියලා කියන්නේ ඒක හේතු නිසා සකස් වෙනවා සහ හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක. එතකොට ඒ නිට්ටය භාව වශයෙන් ඒක ශුන්‍යයි. ධ්‍රුව වශයෙන් ශුන්‍යයි. ඊට පස්සේ සස්සත වශයෙන් ශුන්‍යයි. සාස්වත වශයෙන් ඒ ඇහැ කියන එක ශුන්‍යයි. ඒ වගේම අවිපරිණාම ධර්ම කියලා කියනවා. අවිපරිණාම ධම්ම කියලා කියන්නේ විපරිණාමයටපත් වෙන්නේ නැහැ. දැන් අපිට පේනවනේ සිටියහුගේ වෙනස් බවක් කියලා දෙයක්. අන්න ඒක තමයි විපරිණාමය කියලා කියන්නේ. එතකොට දැන් අනිත්‍යතාවය කියන එක ඒක ක්ෂණිකව දකින්න තියෙන දෙයක්. එතකොට ඒ කියන්නේ ක්ෂණිකව කියලා කියන්නේ මේ හේතු නිසා හටගත්ත හේතු ටික නැති වෙනකොටම නැති වෙලා ගියා මේ මොහොතේ. විපරිණාමය කියන දේ අපිට සන්තතිය තුළ පේනවා විපරිණාමයක්. පුංචි කාලේට වඩා මැදි වයසේදී මැදි වයසට වඩා අපිට වයසට යනකොට මේක ඇතුලේ සිදුවන විපරිණාමයක් පේනවා. වෙනස් යන ස්වභාවයක් පේනවා. ඒ වගේම ආයු සන්තතියක් වුණත් රූප කලාපයක් වුණත් නැතිනම් රූපයක් වුණත් ඒකේ ඇතුලේ ක්ෂණිකව වුණත් යම්කිසි විපරිණාමයක් තියෙනවා. සියුම්ම යන විපරිණාම ස්වභාවයක් තියෙනවා. වෙනස් යන ස්වභාවයක්. උපාද ඨිති භංග කියලා කතා කරන ක්ෂණ තුනක් පිළිබඳව. උපාදෝ පඤ්ඤායති උපදීම පෙනෙනවා. ඒ වගේම වයෝ පඤ්ඤායති වැයවීම පෙනෙනවා. ඨිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති සිටියහුගේ වෙනස් බව කියන දේ පේනවා. එතකොට මෙන්න මේ කාරණා තුනක් පිළිබඳව අපිට මෙතනදී දකින්නට පුළුවන්කම තියෙනවා. ඉපදීම, වැයවීම සහ සිටියහුගේ වෙනස් බව කියන කාරණාව දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ආකාරයට අපිට ලෝකයේ තුල මේ ධර්මයන්ගේ තියෙන වෙනස් වීම කියන ස්වභාවයක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒකයි විපරිණාම ස්වභාවය කියලා කිව්වේ. එතකොට දැන් මෙතනදී කියන්නේ අවිපරිණාම ධර්මයි කියලා. අවිපරිණාම ධර්ම බවින් ශුන්‍යයි කියන එක.
ඒ කියන්නේ වෙනස් නොවි පවතිනවා කියන එකෙන් හිස් කියලා කියන්නේ මේක වෙනස් වෙනවා කියන එක. විපරිණාමයටපත් වෙනවා කියන එක. එතකොට විපරිණාමයටපත් නොවි තියෙන දෙයක් නෙමෙයි ඇහැ කියලා කියන්නේ. කන කියලා කියන්නේ, නාසය කියලා කියන්නේ, දිව කියලා කියන්නේ, කය කියලා කියන්නේ, මනස කියලා කියන්නේ. දැන් ওই ටික වෙනස් වෙනවා නම්, ওই ටික අසස්සත නම්, පවතින්නේ නැත්තම් මෙතනින් හෝ මරණින් මත්තේ හෝ අතීතේ ඉඳලා ආපු බවක් හෝ මේකේ නැතිනම් අසස්සත නම්, අද්දුහ නම්, අද මේක ස්ථාවරව තියෙන බවක් මේ එකම ඇහැ එක දිගට පවතින එකම කන තියනවා කියන බවක් මේක තුල ඇත්තේ නැත්තම්, අනිත්‍ය නම් මේක හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන අනිත්‍යතාවයෙන් යුක්ත නම්, ඒ වගේම මේ ධර්මය ආත්මනීය වශයෙන් අල්ලගන්න බෑ නම්, ආත්ම වශයෙන් ග්‍රහණය කරගන්න තැනක් නෙවෙයි නම්, ආත්මනීය වශයෙන් හිස් නම්, ආත්ම වශයෙන් හිස් නම්, මෙන්න මේ පස් ආකාරයේ හය ආකාරයේ පිළිබඳව බලනකොට මේකට කියනවා ශුන්‍ය වශයෙන් ලෝකයේ දකින්න කියලා. එතකොට ලෝකයේ ශුන්‍ය වශයෙන් දකින්නට අද තව කොටස් හය ආකාරයකුයි අපි මේ කතා කරන්නේ. අත්තේනවා, අත්තනීයනවා, ආත්ම වශයෙන් හෝ ආත්මනීය වශයෙන් හෝ, ඊට පස්සේ නිච්චේනවා නිත්‍ය වශයෙන්, ඊට පස්සේ දුවේනවා ධ්‍රුව වශයෙන්, ඊට පස්සේ සස්සතේනවා ශාස්වත වශයෙන්, ඊට පස්සේ අවිපරිණාම ධම්මේනවා විපරිණාමයටපත් නොවන ස්වභාවයෙන් ශුන්‍යයි. එතකොට ඇහැ කියන එක අපිට දකින්න වෙනවා අනාත්මයි, අනාත්මනීය වූ දෙයක්, නැතිනම් අනාත්මයට ආත්මයට අයිති නැති ස්වභාවයකින් යුක්තයි, කොටසක්වත් ආත්මයකට අයිති දෙයක් හැටියට පනවන්න බෑ. අනිත්‍යයි, හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා. අද්දුහයි, වර්තමානයේ තුල වුණත් එකම ඇහැක්, එකම නාසයක්, එකම දිවක්, එකම කයක්, එකම කනක්, එකම හිතක් පවතිනවා කියලා එකක් වෙන්නේ අද්දුහයි. අසස්සතයි, මේක භවයෙන් භවයට යන, අනාගතයට යන ආදී ලෙස ශාස්ත්‍රාන්තයක් පනවන්නට පුළුවන් කමක් නැහැ, අසස්සතයි. ඒ වගේම අවිපරිණාම ධම්මයි. අවිපරිණාම ධම්මයි කියලා කියන්නේ විපරිණාමයට පත්වන බවක් මේක ඇතුලේ දක්වන්නට පුළුවන් කමක් නැත්තේ. එතකොට මේ ඇහැ කියන එක අවිපරිණාම ධම්මයි කියන එකෙන් ඇහැ කියන එක වෙනස් නොවි පවතිනවා කියලා යමක් දක්වන්නට බෑ නම් අන්න ඒ ලක්ෂණයෙන් ශූන්‍යයි කියලායි කියන්නේ. එතකොට ශුන්‍යං ඒ ලක්ෂණයෙන් ශුන්‍යයි. ඒ ලක්ෂණයෙන් ශුන්‍යයි කියනකොට ඒ ලක්ෂණයෙන් හිස්ව ගියපු දෙයක්. ඒ කියන්නේ විපරිණාමයටපත් වෙන දෙයක්. මෙන්න මේ කියපු හය ආකාරය කිව්වනේ. මේ හය ආකාරයෙන් එකින් එක ඔබට පුළුවන් ආයතන ටික අරගෙන මානසිකාරයේ පවත්වන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබට පේනවා ඇති මේ ටිකේ යම් සාම්‍ය ලක්ෂණයක් අනිත්‍ය සංඥාව ඇතුළතත් අනාත්ම සංඥාව ඇතුළතත් යම් එක සමාන ලක්ෂණ ටිකක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අනිත්‍ය සංඥාව කියලා කිව්වේ මොකද්ද? අනිත්‍ය සංඥාව කියලා කිව්වේ මේක හේතු නිසා සකස් වෙනවා සහ හේතු නැති වෙනකොට නැති වෙනවා කියන බව අනිත්‍ය සංඥාව කියලා කිව්වා. එතකොට මේ අනිත්‍ය සංඥාවත් මේ කියන අනාත්ම සංඥාවත් අතර යම් සාම්‍ය ලක්ෂණයක් තියෙන. ඒ නිසා තමයි යද නිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තද නත්තා කියලා කිව්වේ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි, යමක් දුක නම් ඒක අනාත්මයි කියලා මේ එකම ධර්මයේ පිළිබඳව මේ ටිකේ පැනෙව්වේ. කියන්නේ යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය නිසා දුකයි කියලා නෙමෙයි කිව්වේ. යද නිච්ඡං තන් දුක්ඛං කියලා කිව්වේ අනිත්‍ය නිසා දුකයි කියන එක නෙමෙයි. එතකොට අනිත්‍ය නිසා දුකයි කියන එකයි යම් අනිච්ඡං තං දුක්ඛං කියලා කියනකොට යමක් අනිත්‍ය ලක්ෂණය පවතිනවා නම් ඒ ධර්මයේම ඒකම දුකයි කියලා කියනවා නම් ඒක වෙන එකක්. අනිත්‍ය වීම නිසා දුක එනවා කිව්වොත් ඒක වෙනයි. යමක් අනිත්‍ය නම් ඒ දේම දුකයි කියලා කිව්වහම ඒ කියන්නේ අනිත්‍ය වෙන ධර්මයේම දුක්ඛ ධර්මයක් කියන එක වෙනස්. එතකොට මෙතනදී කිව්වේ යමක් අනිත්‍ය වෙනවා නම් ඒකම තමයි දුක්ඛ ධර්මය. ඒකම දුක. ඒ වගේම තදනත්තා යන් දුක්ඛං තදනත්තා. ඒ යමක් දුකයි කියලා කිව්වනම් ඒ ධර්මයේම තං අනත්තා. ඒ ධර්මයේම අනාත්මයි. ඒ ධර්මයේම සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් පැනවිය නොහැකි. තදනත්තා.
එතකොට යදනිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා කියලා කිව්වේ නිසා මේ ධර්මයන් අතර තියෙන සාම්‍ය ලක්ෂණ එක සමාන ස්වභාවය නිසා දැන් අනිත්‍ය ගැන කතා නොකොට අනාත්මය ගැන කිසිම කලයක කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා තමයි දැන් බලන්නකෝ දැන් අපි හය ආකාරයකට කතා කරනවා මේක. හය ආකාරයකට මෙතනදී කතා කළාට හය ආකාරයකට කරන මේ කතාව ඇතුළේදී මෙතන දකින්න පුළුවන්කම තියෙනවා අනිත්‍ය හා ප්‍රතිසංයුක්ත කාරණා සමූහයක්. දැන් අත්තේන අත්තනියේන කියන දෙක අතෑරියට පස්සේ එතකොට අපිට හම්බෙනවා නිච්චේන දුවේන සස්සතේන අවිපරිණාම ධම්මේන කරුණු හතරක් හම්බ වෙනවා. එතකොට දැන් මේ කරුණු හතරම අනිත්‍ය කාරණාවන්ට ආදේශ කරන්නට පුළුවන් දේවල් නේ. ඒ කියන්නේ දැන් මේ ටිකට විරුද්ධ දේවල් ගත්තාම අනිත්‍ය ලක්ෂණයෙන් ප්‍රකට කරන දේවල්. නමුත් මේ දේවල් අතර වචන ටික එක ළඟ තියලා අපි කතා කළාම යම් යම් සුළු වෙනස්කම් මේ දේවල් අතර නැතුවා නෙමෙයි. යම් යම් වෙනස්කම් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. සමාන වචන විදිහට එක තැනක පාවිච්චි වුණාට දැන් නිච්චේන කියලා නිත්‍ය වශයෙන් කියලා ශුන්‍යයි කියුවාත් එතකොට නිත්‍ය වශයෙන් ශුන්‍යයි කියන එකත් දුහ වශයෙන් ශුන්‍යයි කියන එකත් අතර යම්කිසි වෙනස්කමක් නැතුවා නෙමෙයි. වෙනස්කමක් තියෙනවා. එතකොට නිත්‍ය වශයෙන් ශුන්‍යයි කියනකොට ඒක හැම මොහොතකම හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයක් කියලා කියන එක. දුහ වශයෙන් ශුන්‍යයි කියලා කියනකොට අර අනිත්‍යතාවය පිළිබඳවම දකින්නකම නිසා තමයි මේක දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දුව වශයෙන් කියලා කියන්නේ මේක ධ්‍රුව වශයෙන් පවත්නාකමක් විදිහට. එතකොට ඒකේ හට ගැනීම සහ වැයවීම කියන කොටස් දෙක ගැන බලනවට වඩා එතරම්ද කියන්නේ මේ ඒක ඝණයක් විදිහට මේක එක දිගට නොවෙනස්ව තියෙන දෙයක්ද කියලා දකින්න එකයින් වෙලා යනවා. ඒකයි දුව කියලා කිව්වේ. සස්සතයි කියලා කිව්වේ ශාස්වතයි කියන එක. එතකොට ආධ්‍යාත්මිකව සහ බාහිරව මේ දේ පවතිනවා. ඒක ඉදිරියටත් පවතිනවා. අනාගතයට ලබන්න පුළුවන්කමක් තියෙනවා. අතීතයේදීත් ලැබපු දෙයක් කියලා මේ විදිහට ඒක බොහෝ ප්‍රතල අර්ථයකින් යෙදෙනවා ශාස්වතයි කියන එක. අවිපරිණාම ධම්ම කියලා කියනවා මේක නොවෙනස්ව පවත්නා දෙයක් විපරිණාමයටපත් නොවන දෙයක් හැටියට කෙනෙක් කල්පනා කරනවා. ඒ කියන්නේ මේ පෙනීම් සහගත දේවල් රූපාදී දේවල් අවිපරිණාම ධර්මයි කියලා කෙනෙක් කල්පනා කරනවා. එතකොට මේ අවිපරිණාමී දේ පිළිබඳව කල්පනා කරනකොට අර එක ඝණයක් විදිහට වඩා ඒක පැවැත්ම තුල පෙනෙනව නොවෙනස්ව දෙයක් හැටියටත් ඒ වගේම දිබ්බ චක්වාදී දේවල් උපදව ගන්න තැන්වලත් ඒක දකින්න පුළුවන්කම තියෙනවා. කෙනකෙනාට වෙන වෙනම ඒ මනෝභාවයන්ට අදාළව උන්ට ඒක දකින්න පුළුවන්කම තියෙනවා. අන්න එහෙම පේන තැනක තමයි මේක විපරිණාම ධර්මයක්. අවිපරිණාම ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. අවිපරිණාම බවින් ශුන්‍යයි කියන දේ පෙන්වලා දුන්නේ. ලෝකයේ අර විදිහට අසුරු කරන තැනක මේ විපරිණාම භවකින් යුක්තයි මේ දේ. අවිපරිණාම භවෙන් ශුන්‍යයි ඇහැ කියන දේ, කන කියන දේ මේ ආදී ලෙස ඒ ආයතනයන් පිළිබඳව පෙන්වලා දෙනවා. එතකොට එක සමාන ලක්ෂණ උනත්, සමාන වචන උනත් මේ එක එක වචනයන් අතර යම් යම් පුංචි ප්‍රභේදගත දේවල් බෙදීම් දකින්නට නැතුවා නෙමෙයි. දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නට පුළුවන්කම තියෙනවා පින්නතුනේ කෙනෙකුට අවශ්‍ය පරිදි. මේ 6 තැනක අනිත්‍ය කියන දේ ප්‍රගුණ කරලා දකින්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට අනිත්‍ය ප්‍රගුණ කිරීම තුළින් ඒ කියන්නේ මේ 6 ආකාරයකට අනිත්‍ය වශයෙන් ලෝකයේ දිහා දැකීම තුළින් ඒ කෙනාට විශේෂයෙන්ම මේ ලෝකයේ තියෙන ශුන්්‍යත ලක්ෂණය පිළිබඳව ප්‍රධාන අවබෝධයක් ලබන්නට පුළුවන්කම තියෙනවා. ශුන්්‍යත ලක්ෂණය පිළිබඳ ප්‍රධාන අවබෝධයක් ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒකයි මේ අපිච්ච චහාකාරයේහි ශුන්්‍යතෝ ලෝකං අවෙක්කති කියලා කිව්වේ. තවද 6 ආකාරයකින් ලෝකයේ ශුන්‍ය වශයෙන් දකිනවා කියලා. ඒකට මේ ලෝකයේ ශුන්‍ය වශයෙන් දකිනවා කියනකොට මෙතනදී අනාත්ම කියන දේ ප්‍රධාන කරගෙන තමයි හැම වෙලාවකදීම ශුන්‍යතාවයේ පිළිබඳව මේ ශාසනය කතා කරන්නේ. අත්තනීය සහ නිත්‍ය කියන මේ ප්‍රධාන කාරණා තුන මුල් කරගෙන තමයි මේක ගොඩනගා ගන්නෙ. එතකොට මේ අත්තනීය නිත්‍ය කියන මේ තුනට ප්‍රතිවිරුද්ධව යන දේ නැතිනම් යථාර්ථය ප්‍රකට කරගන්නට තියෙන ක්‍රමවේදයක් තමයි මේ කතා කළේ 6 ආකාරයකට බෙදලා. එතකොට
අනාත්ම දේ ඇතුළත අනිත්‍ය කරුණු අන්තර්ගතයි කියන එක ඔබට මේ මගින් පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙයි. මොකද මේ එකම වස්තුව පිළිබඳවයි කතා කරන්නේ. නැතිනම් එකම භාජනයේ ඇතුලේ තියෙන දේවල් ගැනයි මේ කතා කරන්නේ. නැතිනම් එකම ස්කන්ධ ටික පිළිබඳව කෙනකෙනාට තියෙන දෘෂ්ටි පිළිබඳව කතා කරන්නේ. අනිත්‍ය දැක්කොත් එයා අනාත්මය දකිනවා. අනාත්මය දැක්කොත් අනිත්‍ය දකිනවා. එකක් විතරක් දැකලා අනික වෙනම තියනවා කියන එකක් වෙන්නේ නැහැ. මේක දකින්න පුළුවන්කම තියෙනවා වෙන වෙනම. එයාට වෙන වෙන එකක් දැකලා අනික දකින්න ඕනේ කියනවා නෙමෙයි. ඔක්කොම එකට දකින්න පුළුවන්කම තියෙනවා අවබෝධ ඥානයක් විදිහට. ඒ නිසා අපි මෙතනදී අනිත්‍ය සංඥාව ප්‍රගුණ කළා වගේම අනාත්ම සංඥාවේ ප්‍රගුණ කිරීම පිළිබඳව කතා කරනකොට අනාත්ම සංඥාවේ භාවිතය පිළිබඳව අපි දකිනකොටත් අපිට මෙතනදී විශේෂිත ප්‍රඥාවක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි මේ හැම තැනකම ලෝකය කියලා පනවන ආයතන ධර්මතා ටික පිළිබඳව නිවැරදි ප්‍රඥාවක්, නිවැරදි නුවණක්, නිවැරදි විෂයක් අපිට පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒ ඔස්සේ ගොඩනැගුණු ලෝකය පිළිබඳව අපිට හේතු නිසා සකස්ව හේතු නැති වෙනකොට නැතිව යන ලක්ෂණයන්ගෙන් අවබෝධ කරගෙන ඒ තුලින් අපිට මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි අද දවසේදී උත්සාහවත් විය යුත්තේ අන්න ඒ තැනින් මිදීම සඳහා, ඒ තැනින් නිදහස්ව ගැනීම සඳහා තමයි අපි උත්සාහවත් විය යුත්තේ. ඒ නිසා පින්නතුනේ අපි මෙතනදී ඊටමත් ප්‍රඥා සම්පන්නව කටයුතු කළ යුතු වෙනවා. අනාත්ම සංඥාව ප්‍රගුණ කරන්න යනකොටත් එතකොට ඒ අනාත්මය කියන දේ තමයි අද අපි දැක්ක යුතුම දේ බවට පත් වෙන්නේ. හැබැයි අනිත්‍යෙන් තොර අනාත්මය දකින්න කියලා දෙයක් කවදාවත් වෙන්නේ නැහැ. නමුත් අනාත්මය කියන දේ මේ ශාසනය තුල කතා කරන ප්‍රධාන සංකල්පනාවක් ආත්ම භාව වශයෙන් පණවන්නට දෙයක් නැහැ කියන දේ. මොකද සත්‍යය නිරන්තරයෙන්ම ඇසුරු වෙන තැනක් තමයි ආත්ම සංඥාව කියන දේ. ඒ ආත්ම සංඥාව තුළ ඉඳලා තමයි හැම කාලෙකදීම සත්‍යෝ ලෝකේ පැවැත්ම ගොඩනගාගන්නේ. ඉතින් ඒ නිසා අනාත්ම සංඥාව කියලා කියන්නේ අන්නේ පැවැත්මට ප්‍රතිවිරුද්ධව යන දෙයක්. ප්‍රතිවිරුද්ධව යන දැක්මක්. ඔබ උත්සාහවත් විය යුත්තේ අන්න ඒ ප්‍රතිවිරුද්ධව යන දැක්ම වෙනස් කරන්න. ලෝකයේ තුල අද ඒ ලෝක ප්‍රතිවිරුද්ධව යන දැක්ම ඇති කරගෙන අර ලෝකයේ සාමාන්‍ය දකින්න ක්‍රමවේදය වෙනස් කරන්නට තමයි උත්සාහවත් විය යුතු බවට පත් වෙන්නේ. ඒ නිසා අනාත්මයි කියලා අපි කතා කරන තැනට ඔබ ගන්නට එපා වෙනත් පරිබාහිර දේවල්. ඒ කියන්නේ පරිබාහිර දේවල් කියලා කියන්නේ ආත්මයක් හදාගෙන ඒ ආත්මය නැහැ කියලායි මේ කියන්නේ කියන තැනකින් මේක දකින්න එපා. මේ කියන්නේ ආත්මය කියලා එකක් හදාගත්තට පස්සේ ඒ ආත්මය කියලා එකක් නැහැ කියනවා එහෙම කියන කතාවක් නෙමෙයි මේ ශාසනය කතා කරන අනාත්මය ගැන කතා කරන්නේ. ඒ නිසා යම් කෙනෙක් කියනවා නම් අනාත්මයි කියන්නේ ආත්මයක් නැහැ කියලා ඒක වැරදි. මේ කියන්නේ ආත්ම භාව වශයෙන් ශුන්‍යයි කියන දෙයක්. ඒක පණවන්න දෙයක් නැහැ. පණවන්න දෙයක් නැත්තේයි කියන එක ගැන තමයි මේ ප්‍රත්‍යවේක්ෂා කළ යුතු පැතිකඩ කතා කරන්නේ. මෙන්න මේ හය ආකාරයකින් දකින්න. මේ හය ආකාරයකින් සම්මර්ෂණය පවත්වන්න කියලායි මේ කියන්නේ. එතකොට මේ හය ආකාරයකින් මේ සම්මර්ෂණය පවත්වනකොට මේ මානසිකාර්යය පවත්වනකොට ඒ ඔස්සේ පුළුවන්කම තියනවා මේ මිදීම කියන දේ උරුම කරගන්නට එහෙම නැතිනම් ශුන්්‍යතාවය ප්‍රතිවේධ කරන්නට. වෙන මොකකවත් ශුන්්‍යතාවය නෙමෙයි මොකක් හරි හිස් තැනකට යනවා වගේ තැනක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ආයතනයන්ගේ පවත්නා ශුන්්‍යත ලක්ෂණයක්. ස්පර්ශ ආයතන හයේම Tamanට පණවන්න දෙයක් නැති වෙනකොට ඒ තැන මොනතරම් සැපදායක මොනතරම් වටින දෙයක් බවට පත් වේද? මොහොතකට ඔබ කල්පනා කරලා බලන්නකෝ. ස්පර්ශ ආයතන හයේම නිමිති අනුනිමිති වශයෙන් ඇසුරු කරන්නට දෙයක් නැතිව ස්පර්ශ ආයතන හයේම ඔබට පේනවා නම් හටගෙන නිරුද්ධ වෙන ධර්මතා රාශියක් විතරයි කියන දේ ඔබට කිසිම වෙලාවක යම් දෙයක් පණවන්නට දෙයක් හම්බ වෙන්නේ නැත්තම් ඒ හමු නොවන තැන තමයි මේ ශුන්‍යතාවය කියලා කල්පනා කරන්නේ. ඒ නිසා මේ තැන ඊටාම අත්‍යවශ්‍ය තැනක්. ඔබ ඔබේ මනසට අරගත යුතු තැනක් සහ මේක භාවිත කළ යුතු තැනක් හැටියටයි අපට දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේක ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පටන් ගන්න. අද ලෝකයේ තුල ඔබට හම්බෙන ධර්මයන් පිළිබඳව සත්පුද්ගල සංඥාවන්ගෙන් ඇසුරු වෙන තැන් අරගෙන ඔබ හොඳට ඒ පිළිබඳව සම්මර්ෂණය කරලා බලන්න. ඒ බලන්න වෙන්නේ ඔබට වෙන එකක්වත් ගැන නෙමෙයි. ඔබට බලන්න වෙන්නේ ආපහු අපි අර පසුගිය සතියේ දේශනාවේ කතා කළා වගේම ඇස,
කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ දේවල් පිළිබඳව තමයි ඔබට හොඳින් සම්මර්ෂණය කරලා බලන්න වෙන්නේ. එතකොට මේ දේවල් පිළිබඳව ඔබ සම්මර්ෂණය කරලා බලනකොට තමයි ඔබට පේන්නේ මේක මේ කියන විදිහට ශුන්‍යතයි. මොකෙන්ද ශුන්‍යත? අත්තේන අත්තනේන. ආත්ම වශයෙන් ආත්මනීය වශයෙන්. ඒ වගේම අපිට එතකොට අර නිත්‍ය වශයෙන් ගත්තාම ඒකෙන් ශුන්‍යතයි. සාස්වත වශයෙන් ගත්තාම ඒකෙන් ශුන්‍යතයි. දුව වශයෙන් ගත්තාම ඒකෙන් ශුන්‍යතයි. අවිපරිණාම ධර්ම වශයෙන් ගත්තාම ශුන්‍යතයි කියලා ඔබට මේ හය ආකාරයකටම මේ ගැන බලන්නට පුළුවන්කම තියෙනවා. මේ හය ආකාරයට මේ පිළිබඳව සම්මර්ෂණය කිරීම තුළින් ඒ අනාත්මය නැවත නැවත ඔබට ප්‍රගුණ කරලා ශුන්‍යත චේතෝ විමුක්තිය ලබන්නට පුළුවන්කම තියෙනවා. නැතිනම් ස්පර්ශ ආයතන හයෙන්ම මිදෙන්නට පුළුවන්කම තියෙනවා. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන. අද අපි කරන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී මේ දේවල් උපාදාන වශයෙන් අල්ලගන්න එකනේ. එතකොට එකෙන් ගන්න අරමුණු අල්ලගන්න එකනේ. ඒ කිසිවක් උපාදාන වශයෙන් අල්ලගන්න නැතුව ඒ ධර්මයන්ගේ Nirodha සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට අනාත්මය අනුව බැලීම තුළින්. ඒ නිසා ඔබ අනාත්ම සංඥාවක් විදිහට වඩන්න මෙන්න මේ කියපු 6 තැනක්. ඒ කියන්නේ ඇස ශුන්‍යයි වචන විදිහට නෙමෙයි. අපි මේකේ අර්ථයයි මානසිකාරය කළ යුත්තේ නුවණයි උපදෝගත යුත්තේ. ඇස කියන එක ශුන්‍යයි අත්තේනවා අත්තනියනවා. ආත්මයෙන් හෝ ආත්මනීය වශයෙන් ශුන්‍යයි. නිත්‍ය වශයෙන් ශුන්‍යයි. දෝ වශයෙන් ශුන්‍යයි. ඒ වගේම සස්සත වශයෙන් ශුන්‍යයි. අවිපරිණාම ධම්ම වශයෙන් ශුන්‍යයි කියලා මේ විදිහට ඇස ගැන හොඳට මානසිකාරය පවත්වන්න. ඇසේ ස්වභාවය, ඇහැට රූපයක් ගැටෙනකොට පනවන හැටි, එතනට මේ තුන් දෙනෙකුගේ එකතුව නිසායි පනවන්නේ කියලා මේ මෙතන තියෙන ලක්ෂණ ටික පිළිබඳව ඔබ හොඳට මානසිකාරය පවත්වන්න. කන, නාසය, දිව, ශරීරය, මනස මේ ඒ කොම ආයතන ටික පිළිබඳව මේ විදිහට මානසිකාරයේ මේ හය ආකාරයකට පවත්වන්න. ඒක තමයි අනාත්ම සංඥාව කියලා කියන්නේ. අනත්ත් සංඥාව වඩනවා කියලා කියන්නේ. ඉතින් වඩන ලද අනත්ත් සංඥාව මහත් ඵලයි, මහත් ආනිසංසයි. දිටු දැමියෙහිම ඔබට දුක් කෙලවර කරන්නට පුළුවන්කම තියෙන සංඥාවක් තමයි අනත්ත් සංඥාව කියලා කියන්නේ. හොඳයි. මේ විදිහට අද දවසේදී ඔබ ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුනා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඒ වගේම ඔබ සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන් සිහිපත් කරගන්න අපි ඔවුන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම්මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් හිරු මාධ්‍ය ආයතනයේ සභාපතිතුමන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටත් අපි අනුමෝදන් කරනවා. සෑම සියලු දෙනාටම මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සඳහාම කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම සඳහාම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා